මේ ස්කන්ධ කියන වචනේ මොකක්ද ස්කන්ධ කියන වචනේ? ඕක අපේ ඉස්කෝලේ යන කාලේ පොඩියට කඩලා අපිට ස්කන්ධය කියන එක ගොඩක් කියන එක කවලා තියෙනවා. ඒ අර්ථයෙන් එහාට යන්නේ නැහැ. මම මේක මේක ඉස්සෙල්ලා අවස්ථාවේදී කීප අවස්ථාවකදී කියලා දුන්නා මේ ස්කන්ධ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා කියලා. තේරුණාද? මොකද්ද ඒකේ මම කියලා දුන්නේ? සමූහයක්. ඒ තරම ගොඩක් කියන එක වෙන අර්ථයක් තමයි සමූහය කියන්නේ අරකම. මේකේ තියෙනවා මේ වචනේ තේරුම් ගන්න. මේක දැන් හිතාගන්න. ස්කන්ධ කියන වචනේ බලමු අද පොඩි කාලේ යම් කිසි දෙයක් හිතට වැද්දෙවොත් එහෙම තමයි. මේක තියෙනවා ස්කන්ධ කියන වචනේ තේරුමක් තියෙනවා මොකද්ද? ගුණය. මේ කාලේ තියෙන මේකද? කිව්වා මම කිව්වා. ඒ කාල මේ වනපටි වල අහන්න රාශිය ගොඩ කොටාසේ කාණ්ඩේ ගුණය. මෙහෙමයි. අපි මේ තමයි කියලා දෙන්නේ. ස්කන්ධ ධර්ම පහක් තියෙනවානේ. දැන් මේ අපි මෙහෙම ගොඩක් ගත්තොත් එහෙම ඒ ගොඩේ තිබෙනවා කාණ්ඩ කරන්න. රූප කොටස. රූප කාණ්ඩය. ඒක කොටස. ඊට පස්සේ තියෙනවා වේදනා කාණ්ඩය. වේදනා කොටස. එහෙනම් ඊට පස්සේ තියෙනවා සංඥා කාණ්ඩය. සංඥා කොටස. සංස්කාර කාණ්ඩය. සංස්කාර කොටස විඥාන කාණ්ඩය. දැන් තියෙනවා නේද කොටස් කරන්නේ. කාණ්ඩ කරලා දැන් රූප කාණ්ඩේ, වේදනා කාණ්ඩේ, සංඥා කාණ්ඩේ, සංස්කාර කොටස කියලා විඥාන කොටස කියනවා. ඒ අර්ථය නිදිතියි. දැන් අපේ ජීවිතේ අපි කොටස් කරනවා. කියන්නේ වෙනම ගන්නවා රූප කොටාසේ, වෙනම ගන්නවා සංඥා කොටාසේ, වේදනා කොටාසේ. එතකොට මේ කොටාසේ කියන්නේ. ඔක මාතර ඥානාරාම මහඳුර වැඩිපුර භාවිතා කරලා දෙන්නේ මොකද්ද? කොටාස් කියන එක. ඔය ධර්ම විග්‍රහයේදී කොටාසේ කියන එක. මේක ඒක හරි සාධාරණ අර්ථයක් තියෙනවා. ඔය ගැඹුරට යනකොට. අනිත් එක ගොඩ කියන එක ඇවිල්ලා රූප ගොඩ කියලා ගත්තොත් එහෙම වර්ග ගොඩාක් තියෙනවා නම් රූපවල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ උපාදාය ඒ ඔක්කොම සමූහය ගත්තන් පස්සේ ගොඩක් වෙනවා. හැබැයි ඒ තියෙන්නේ ගොඩක් වුණාට අනිත්‍ය වලින් අයින් කරන් පස්සේ රූප කාණ්ඩයක් තියෙනවා. රූප කොටසක් තියෙනවා. වේදනාවෙන් අයින් කරාම සංඥාවෙන් අයින් කරාම පස්සේ රූප කොටසක් තියෙනවා. ඒ වගේ අයින් කරාම පස්සේ වේදනාව සැප හෝ වේවා දුක හෝ වේවා උපේක්ෂා හෝ වේවා ඒ ටික ඔක්කොම වේදනා කොටසක් තියෙනවා. වේදනා කාණ්ඩයක්. තේරුණාද? ඔය වගේ තියෙනවා. අනිත් එක තමයි ගුණය. ගුණය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සීලස්කන්ධයෙන් සමන්නාගතයි. මොකක්ද ඒ කියන්නේ? ගුණය. සීල ගුණයෙන් යුක්තයි. සීල ගුණයෙන් යුක්තයි. සමාධි ස්කන්ධයෙන් සමන්නාගතයි. කියන්නේ සමාධිය. සමාධි ගුණය. මේක කියනවා මොකද්ද? සීල ගුණය. සමාධි ගුණය. අනිත් එක තමයි ප්‍රඥා ස්කන්ධය. ඒක කියන ප්‍රඥා ගුණය. ඒක නිසා මේකේ තියෙනවා මේ ස්කන්ධ කියන එකේ මේකම නෙවෙයි යෝජනේ වෙන්නේ. අපිට පොඩි කාලේ ඉඳලා අපිට ඉස්කෝලේ සිංහලේ උගන්වනකොට අපිට ස්කන්ධය කියලා කිව්වේ රාශිය. අනිත් එක ඒ තව එකක් තියෙනවා බරට කියලා කියනවා. අපිට විද්‍යාව උගන්වනකොට ගණිත උගන්වනකොට බර කියන එක තමයි ස්කන්ධය කියලා දෙන්නේ. එතකොට ඔය විදිහට තමයි ඔක තියෙන්නේ. දැන් මේ අපි හිතමු දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ තේරෙන්නේ නැති මේ ජීවිතේ
අපිට තේරෙන්නේ නැති වැටහෙන්නේ නැති මේ ජීවිතේ. එතකොට මේ ජීවිතය කියලා කියන ස්ථානයේ මේ ජීවිතේ කොට්ඨාස පහක් නේ තියෙන්නේ. කාණ්ඩ පහක් නේ තියෙන්නේ. මොකද්ද කාණ්ඩ පහ? රූප කාණ්ඩය, රූප කොට්ඨාසය, වේදනා කාණ්ඩය, වේදනා කොට්ඨාසය, සංඥා කාණ්ඩය, සංඥා කොට්ඨාසය, සංස්කාර කාණ්ඩය, සංස්කාර කොට්ඨාසය, විඥාන කාණ්ඩය, විඥාන කොට්ඨාසය. දැන් මේ ටික මේ කොට්ඨාස පහ කාණ්ඩ පහ එක්කව වෙලානේ තියෙන්නේ. ඒක නිසා දැන් මේ කාණ්ඩ පහ වෙනම ලියා ගන්න බැරි එක නේද තියෙන්නේ. අපිට ලියා ගන්න බෑ, ඒක වෙන් කර ගන්න බෑ. දැන් මේක දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වෙන් කරලා දෙනවා. ඊට පස්සේ කියනවා පංචස්කන්ධ, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. ඊළඟට කියනවා සත්‍යකතම රූපස්කන්ධ. තවත් කාරණයක් මට කියලා දෙන්න ඕනේ. මේ විභංගයේ තියෙනවා තැනක මෙන්න මෙහෙම එකක්. මේක තුන් ආකාරයකට කියලා දෙනවා. මේ ස්කන්ධයේ ධර්මය පිළිබඳව කියලා දෙනවා ආකාර කීයකටද? ආකාර තුනකට. එකක් තමයි සූත්‍රාන්ත ක්‍රමය. අනිත් එක තමයි අභිධර්ම සූත්‍රාන්ත ක්‍රමය, අභිධර්ම ක්‍රමය, ප්‍රශ්න ඇසීම් ක්‍රමය කියලා ක්‍රම කීයක් තියෙනවද? 3ක් තියෙනවා. දැන් අපි මේ අද කතා කරන්නේ ඔය පළවෙනි ක්‍රමයට, සූත්‍රාන්ත ක්‍රමයට, සූත්‍ර විදියට. දැන් 11 ක්‍රමයක් කිව්වනේ. දැන් 11 ක්‍රමයකට කියන්නේ මොකක්ද යටතේද? සූත්‍ර ක්‍රමයට. ඒ ක්‍රම 11කට කියනවා. ඒ 11ටම අපි දැනගන්න ඕනේ. එකක් තමයි රූපස්කන්ධය. මොකද්ද? අනිත්‍ය. ඔකෙම කරන්න බෑ. මේවා මෙහෙමයි තියෙන්නේ. එකක් තමයි එන්නේ අපි බලමු මේකත් උත්තර මානසික කීයක් කියන්නේ බලමු. ඔබ හිතෙන් යන්න පුළුවන්. එක තමයි අතීත රූප. එක තමයි අතීත රූප. මේ තමයි මොන ක්‍රමයකද මේ කියන්නේ? සූත්‍ර ක්‍රමයක. දෙක අනාගත රූප. තුන වර්තමාන රූප. හතර පෞරාණික රූප. පහ සියුම් රූප. හය ආධ්‍යාත්මික රූප. එන්නේ ආධ්‍යාත්මික රූප. සියුම් රූප. 8 හීන රූප. 9 10 වෙනිදා ඔය විදිහට තියෙනවා රූපේ පිළිබඳව දැනගන්න ඕනේ කී ආකාරයකටද? 11 ආකාරයකට. මේ මොන ක්‍රමයේ යටතේද? සූත්‍ර විග්‍රහ ක්‍රමයේ යටතේ. එතකොට අපි දැනගන්න ඕනේ ඇත්තට මේ රූප ගැන දැනගන්නකොට අපි දැනගන්න ඕන අතීතයට ගන්න කොයි හරින් එහාටද කියලා. අතීත රූප හැටියට සැලකන්නේ කොයි මොන මට්ටමින් එහාටද? වර්තමානයේ ගිහිච්ච කියලා කියන්නේ. වර්තමානයේට ගන්න කොයි හරිද? ඒක නිසා තමයි යම්කිසි ධර්ම ක්‍රමයක් කියලා දෙන්නේ. වර්තමාන රූපය කියලා කියන්නේ අපි යම්කිසි දවසක මේ ජීවිතේ ප්‍රතිසන්දියක් ගන්න. ප්‍රතිසන්දි. ඒ ප්‍රතිසන්දි ඊට පස්සේ ඉවර වෙනව කොහෙන්ද? සුති. මේ ප්‍රතිසන්දි සහ සුති අතරතුර අපිට රූපයක් තියෙනවා. ඇඟක් තියෙනවා. අපි මාරු වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිසන්දියයි චුතියයි අතර තිබෙනවනේ ගලාගෙන යන එක්තරා රටාවකට දැන් බලන්න මේ ගවයෙක්ගේ ඇඟේ තියෙන රූපයි මිනිස්සෙක්ගේ ඇඟේ තියෙන රූපයි එක සමාන වෙන්නේ නැහැ. තිරිසංගත සතෙක්ගේ රූපයි මිනිස්සෙගේ රූපයි එක සමාන වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සෙගේ රූප
ටික එක ආකාරයක ඒ රූප කොටාසය ප්‍රතිසන්දියේ ඉඳලා ගලාගෙන යන්නේ එක විදිහකට. ඒක ඉවර වෙන්නේ කොහෙන්ද? චුතියෙන් ඉවර වෙනවා. ඊට පස්සේ ඒ රූප ඒ ප්‍රතිසන්දියයි චුතියයි අතර තිබිච්ච රූප වර්ගයේ නෙවෙයි. අපි හිතමු දිව්‍ය දේවත්වයකටපත් වුණාන් පස්සේ ඒ රූප වැඩ කරන්නේ මොන විදිහටද? දිව්‍ය ආත්මයට ගැලපෙන විදිහට. ඒක නිසා තමයි අපි ට්‍රේස් කරන්නේ. දැන් අපි හිතමු මෙහෙම අම්මා තාත්තා හොයාගන්න වුණොත් මොකද කරන්නේ? DNA චෙක් කරනවානේ. DNA චෙක් කරන්නේ මොන රූප අල්ලගෙන? කොයි හරියද? අපිට මේ DNA එකෙන් පුළුවන් ද අපි ඊගම ඉස්සෙල්ලා ආත්මය අම්මා තාත්තා හොයන්න? බෑනේ. එතකොට ඒ ගනුදෙනුව කරන්නේ මේ ජීවිතේ. කොයි හරියද? සීමාව. සීමාව ඇවිල්ලා ප්‍රතිසන්දියේ සහ චුතිය අතර තියෙන සීමාවේ තමයි ඔය වැඩේ කරන්නේ. නේද? එතකොට සූත්‍ර ක්‍රමයේ හැටියට වර්තමානයේ කියලා ගන්නේ කොයි හරියද? ප්‍රතිසන්දියයි චුතියයි අතර. මොන ක්‍රමයකටද? සූත්‍රාංග. පටලවා ගන්න හොඳ නැහැ. මේ කියලා දෙන්නේ මොන ක්‍රමයකටද? සූත්‍රාංග ක්‍රමය. එතකොට මේ ප්‍රතිසන්දියෙන් එහා කලින් මේ රූපය මනුස්ස ජීවිතයේට එන රූපයට කලින් ජීවිතය තියෙනවනේ. ඒ ජීවිතයේ රූප නෙවෙයි මේ තියෙන්නේ. අපි දන්නේ නැහැ දිව්‍ය ලෝකයේද නැවත මනුස්ස ලෝකයේමද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ රූපත් එක්ක මේක සම්බන්ධතාවයක් නැහැ. එතකොට කියනවා අතීත රූපනේ හොයන්න ඕනනේ. අතීත රූප හොයනකොට වර්තමාන ජීවිතයේ ප්‍රතිසන්දියට කලින් ඇතිවෙච්ච රූපයක් තියෙන යංකින්චි රූපං අත්තකතමං රූපං අතීතං යම් රූපං අතීතං ඒ කියන්නේ අතීතයට ගියා. නිරුද්ධ වෙලා ගියා. දැන් තියෙන රූපේ නෙවෙයි. කොයි හරි නිරුද්ධ වෙච්ච එකද? ප්‍රතිසන්දියට කලින් ඉවරලා ගියානේ රූපයක්. විගතං අහකට ගියා. විපරිණතං වෙනස් වෙලා විපරිණාමයටපත් වුණා. අත්ථංගතං අපෝවී ගියා. අබ්බත්තං ගිලිහි ගියා. වැසගෙන ගියා. අබ්බත්තං ගතං උපජ්ජිත්වා විගතං ඉපදිලා නැති වී ගියා. අතීතං අතීතං කියන සංග්‍රහිතං අතීත වශයෙන් සංග්‍රහ වෙන්නවා. දැන් එතකොට එහෙම තියෙනා වූ අතීතයට ගියා වූ අතීත වශයෙන් සංග්‍රහ කරන රූප කියලා කියන්නේ මොකක්ද? දැන් ඔය කිව්වේ කාලය. අතීත කාලය. අතීත කාලය ගන්න ප්‍රතිසන්දියෙන් කලින්. ඊට පස්සේ කියනවා රූප. මොනවද රූප? ඒ තමයි චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතාන උපාදාය රූපං. රූප වර්ග දෙකක් තියෙනවා. රූප වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? මහා භූත රූප. මහා භූත රූප කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායු. ඊට පස්සේ කියන අනිත්‍යවට කියන මොකද්ද? උපාදාය රූප. දැන් රූප වර්ග දෙකක් තියෙනවා. මහා භූත රූප කීයක් තියෙනවද? 4යි. උපාදාය රූප කීයක් තියෙනවද? 24යි. මහා භූත රූප 4යි, උපාදාය රූප 24යි. ඒක ඔක්කොම කීයද? 28යි. මේ අපේ ඇහැ මොන රූපයක්ද? චක්කු ප්‍රසාදේ. මහා භූත රූපද උපාදාය රූපද? උපාදාය රූපය. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ උපාදාය රූපය. සෝත ප්‍රසාදය කියලා කියන්නේ උපාදාය රූපය. ඊට පස්සේ ගාහන, ජීවහා, කාය ප්‍රසාදය කියන්නේ උපාදාය රූපය. එතකොට තියෙනවා තව තියෙනවා මේ ජීවිතේන්ද්‍රිය. ඊට පස්සේ ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ආහාර රූප, වර්ණ රූප, ශබ්ද රූප මේ ඔක්කොම ටික ඇවිල්ලා මොනවද? මේවා උපාදාය රූප. ඔය විදිහට උපාදාය රූප ලිස්ට් එකේ තියෙනවා රූප
24ක්. ඒ උපාදාය රූප කියලා කියන්නේ මේ උපාදාය රූප කියන දේවල් තියෙන්නේ අර මහා භූත රූප ආශ්‍රය කරගෙන කියන එකයි. එතකොට මේ ප්‍රතිසන්දියට කලින් ඔය වගේ රූප 28ක් තිබිලා තියෙනවා. ඒ රූප 28 දැන් නැහැ. දැන් බලන්න දැන් අපිට තියෙන ඇහැ ඉස්සෙල්ලා ඇහැ නෙවෙයි. අපිට තියෙන කන ඉස්සෙල්ලා කන නෙවෙයි. එතකොට නාසය, ශරීරය ඊළඟට ඒ සෑම රූපයක්ම දැන් ඒවා අපෝ වෙලා අතීතෙට ගිහිල්ලා. අන්න එහෙම අතීතයට ගියා වූ රූප ටික සලකා ගන්නවා ප්‍රතිසන්දියට කලින් තිබිච්ච මේ රූප 28 සලකා ගන්නවා අතීතයට ගියා වූ රූප කියලා. එතකොට ඒක ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්, ඊට කලින් ජීවිතේ වෙන්න පුළුවන්, කොහේ හෝ වේවා මේ ප්‍රතිසන්දි මේ වර්තමානයේට ආපු තැන ප්‍රතිසන්දියට කලින් යම්තරම් ප්‍රමාණයක් දිගට අතීතයේ ආත්මයක් 1 2 3 4 10ක් 20ක් ඔය ලක්ෂ ගණන් කියලා තියෙන ඔක්කොම ටික යන්නේ අතීතයේ රූපේ. අතීත රූපේ. මේ මොන ක්‍රමයේ හැටියටද? සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට. ඊළඟට 2 මේක පැහැදිලිද? 2 කියනවා තත්තකතමං රූපං අනාගතං. අනාගත රූපේ උනම් මොනවද? අනාගත රූප කියලා කියන්නේ යම් රූපං අජාතං අභූතං අසංජාතං. කියන්නේ පහළ වෙච්ච නැති, ඇති වෙච්ච නැති, හටගත්තේ නැති, ඉපදිච්ච නැති, ඊළඟට පාතු භූත නොවෙච්ච, උපන්න භාවයක් නැති, හට ගැනීමක් නැති, නැගිටීමක් නැති, ඉදිරිපත් වීමක් නැති, අනාගතං අනාගතයට සලකන අනාගතයෙන් සංහිතක්. අනාගතං සේන සංගහිතක්. අනාගත වශයෙන් සලකන්නා වූ තියෙනවා මහා භූත 4යි. මහා භූතයන් සහ හටගන්න උපාදාය රූප 24යි. මේ ටික අනාගතයට සලකන. අනාගතයට සලකන්නේ කොයි හරි ඉඳලා? චුතියෙන් පස්සේ. චුතියෙන් පස්සේ. එතකොට චුතියෙන් මේ වර්තමාන ජීවිතයේ චුතියෙන් පස්සේ සියලුම අනාගතයට තියෙන දේවල් තාම පහළ වෙලා නැහැ. දැන් අපිට මේ නෑකමක් කියන්න පුළුවන් අපි මෙහෙම ඒ තමයි අපි හිතමු දැන් O positive කෙනෙක් කියනවා blood ලේ. ඒකට වර්තමානයේ එයා අද ගත්තොත් එහෙම ලේ O positive. ලබන මාසෙක ගන්නවා. O positive. ඊට පස්සේ ලබන අවුරුද්දේ ගන්නවා. ඒත් O positive වань. හැබැයි එයා එහෙම ලේ ගත්තට එයා මැරිලා ගිහිල්ලා කොහේ හරි ඉපදුනොත් එහෙම O positive නෙවෙයි. change වෙනවා. එයා මේ ජීවිතේ මුලින් ගත්තා නම් එහෙම කලින් ඒත් O positive. ඒක නිසා මේක තිබෙනවා මේ වර්තමානයේට ඒ රූප වල ප්‍රතිසන්දිය චුතියත් අතර තියෙනවා ඔක්කොම එක සමානකමක් තියෙනවා. අන්න ඒක නිසා කියනවා එකට වර්තමානයේ සලකනවා කියලා. එතනින් එහා පැත්තට යන්නේවා අනාගතයට සලකනවා. මේක තේරුණාද? හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. මොකක්ද? එහෙම නැත්නම් මේකත් අහගෙන ඉන්න. දැන් වර්තමානයේ කරනවා. පත්තකතමං රූපං පච්චුප්පන්න. වර්තමාන රූපේ හැටියට සලකන්නේ මොකද්ද? හරි ලේසි. ඒ තමයි රූපං ජාතං භූතං සංජාතං නිබ්බත්තං අබිනිබ්බත්තං පාතු භූතං උප්පන්නං සමුප්පන්නං. මේ වෙලාවට හටගත්තා වූ මතු වුණා වූ පහළ වුණා වූ ඇති වෙලා තිබෙනා වූ ගොඩ වෙලා තිබෙනා වූ ඉදිරිපත් වෙලා තිබෙනා වර්තමානයේ සලකන්න පුළුවන් වුණා වූ ඒ රූප වලට කියනවා වර්තමාන රූප කියලා. ඒ වර්තමාන රූප හැටියට ගන්න කොයි ඒරියා එක මොකද්ද? ප්‍රතිසන්දියේ සිට අන්න ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා. අපි වාක්‍යයක් කියලා ඕක මෙනෙහි කරනවා නේද? ඒ වාක්‍ය මතකද? මම ඔය කියවන්නේ අතීත භවයේ පහළ වුණා වූ රූප ධර්මයෝනේ. අතීත භවයේ මේ භවයේ නෙමෙයි මේ වර්තමාන භවයේ තියෙන ටික මේ කතා කරන්නේ. අතීත භවයේ පහළ වුණා වූ රූප ධර්ම. අනාගතය කියන්නේ අනාගත භවයේ පහළවන්නා වූ රූප ධර්ම. ඊළඟට දැනට කියන්නේ වර්තමාන භවයේ පහළ වුණා වූ රූප ධර්මය ක්ෂණයක් ක්ෂණයක් පාසා. ඒ මොන විදිහටද භාවනා කරන්නේ? සූත්‍රාන්ත ක්‍රමයටයි.
ඊළඟට මේ පින්වතුන්ට තේරෙනවද මේ මහා භූත හතරයි උපාදාය රූප හතරයි. ඒක ගැන දැනගන්න ඕනේද? මෙහෙමම ගසාගෙන යනවා. ගසාගෙන යන්නේ උපා කියලා කියන්නේ. උපාදාය රූප ටික තේරෙනවද ඔක්කොම? තේරෙනවද? උපාදාය රූප කීයක් තියෙනවද කිව්වේ? 24. ඒක කියන්න බලන්න. මෙහෙම පිළිවෙලකට තියෙන්න ඕනේ. එහෙම මතකෙටම එන්නේ එහෙම නෙවෙයි කියන්නේ. එතකොට මිස් වෙනවා. කියන්න බලන්න. විඥාන කියන්නේ රූප නෙවෙයි. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ධාන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය. ඊට පස්සේ ජීවිතින්ද්‍රිය රූපය. ගන්ධ වස්තු රූපය. ශබ්ද රූපය. අර ගැන දිනු කරන්න තියෙන්නේ ඔච්චරයි මට කියන්නේ අනිත් එක ගන්න. මට කියන එක තමයි මම කිව්වේ. ඔහොම නෙවෙයි. ඔය කියන්නේ අහුලනවා කියන්නේ. ඔය ටික අහුලනවා රූප. මේ ටික මම දෙන්නම්. ඒ ටික දැනගන්න ඕනේ. මම ඒක කියලා දෙන්නම්. හරි. මහා භූත රූප හතර දන්නවනේ නේද? එතකොට උපාදාය රූප කීයක් තියෙනවද? 24ක් තියෙනවා. පළවෙනි එක චක්කු ප්‍රසාද රූපය. ඊට පස්සේ සෝත ප්‍රසාද රූපේ. ගායතගේ ගහන ජීවහා ප්‍රසාද රූපේ. කාය ප්‍රසාද රූපේ. ඊට පස්සේ තියෙනවා කාය ප්‍රසාද රූපය. ඊට පස්සේ තියෙනවා ස්ත්‍රී ඉන්ද්‍රිය රූපය, පුරුෂ ඉන්ද්‍රිය රූපය, ජීවිත ඉන්ද්‍රිය රූපය. ඊට පස්සේ තියෙනවා පද්දේශ කියන්නේ හදේ වස්තු රූපය, වස්තු රූපය කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ආහාර රූපය. ආහාර රූපයට තව නමක් තියෙනවා. ඒක කියනවා ඕජා කියලා. මේක පේනවද නැන්ද? අනිත් එක තමයි ආකාශ රූපය. ආකාශ රූපය. ඒක කියනවා පරිච්ඡේද රූපය කියලා. ඒක තව නමක් කියනවා පරිච්ඡේද රූපය කියලා. කාය විඤ්ඤාති රූපය. අනිත් එක වචී විඤ්ඤාති රූපය. ඊළඟට කියනවා ලහුතා රූපය. මුදුතා රූපය. කම්මඤ්ඤතා රූපය. ප්‍රසාද රූප පහයි වර්ණ රූපයක් තියෙනවා. පැහැදිලි නැත්නම් අහන්න. කීයක් තියෙනවද? මේ ලියගත්තද? ඒක දන්නවද? දැන් මේ රූප 24ට කියනවා උපාදාය රූප කියලා. චක්කු ඔක වෙන්න ඕනනේ මෙහෙමයි. චක්කු ප්‍රසාද රූපේ අර පහ එන්න ඕනේ මුලට මම අර පහ ලියාගෙන ගිහින් ආපහු මුලට ගෙන්න බැහැ නේද මම ලිව්වේ. චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය, ජීවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය, වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, ශබ්ද රූපය, ඉස්තේන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, වස්තු රූපය, ආහාර රූපය, ආකාශ රූපය, පරිච්ඡේද. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා රූපය, උපචේ සංතති, ජරත අනිත්‍ය. ඔන්න විදිහ තමයි ඔක තියෙන්නේ. කාය ලහුතා කියන්නේ කාය ලහුතා තමයි. කාය ලහුතා, කාය මුදුතා, කාය කම්මඤ්ඤතා. ඔව්. ඔය කියනවා වූ රූපය ටික තමයි අර ඕව ටික ඔක්කොම තියෙන්නේ. අර ප්‍රධාන රූපත් එක්ක. දැන් මේවා මේ සෙට් එකක්, මේ වාගේ රූප සෙට් එකක්, මේ වාගේ රූප 28ක් තිබිලා තියෙනවා කොහෙද? ප්‍රතිසන්දියට කලින්. ඒ රූප වෙනස්. ඊට පස්සේ වර්තමානයේ තිබෙනවා රූප සෙට් එකක්. ඔය රූප 28න්
කොට්ටාසයක්. ඇත්තටම 27යි තියෙන්නේ. 28ක් කියලා ගන්නවා. ඒ වෙන සෙට් එකක්. අපි ඊට පස්සේ තව තැනකට යනවා නම් මේ උපාදාය මහා භූත රූප සෙට් එකක් සහ උපාදාය රූප සෙට් එකක් ආයෙ වෙනම අපිට හැදෙනවා. ඔය ටික කියන ඔක්කොම රූප කාණ්ඩයක් කියලා. රූප කොට්ටාසයක්. තේරෙනව නේද ස්කන්ධය කියන වචනේ අදහස? ඒ රූප කොට්ටාසේ රූප කාණ්ඩය. අතීතයට අයිති රූප කොට්ටාසේ රූප කාණ්ඩය දැනගන්න. අනාගතයට අයිති රූප කොට්ටාසේ රූප කාණ්ඩය දැනගන්න. වර්තමානයේ අපිට දෙනවා රූප කොට්ටාසේ රූප කාණ්ඩය. ඔය රූප සමහර එක්කෙනෙකුට ඔය 28ම නැහැ. 27යි. පුරුෂයෙකුට 27යි ස්ත්‍රියකට 27යි. ඒ එක තවත් අඩුපාඩු තියෙනවා. සමහරුන්ට චක්කු ප්‍රසාද රූපේ පිළිටන්නේ නැහැ. පත්‍යෙන් අන්ධයි. ඊට පස්සේ සමහරට ආවන් පස්සේ නැති වෙන්න පුළුවන්. සමහරුන්ට සෝත ප්‍රසාද රූපේ නැහැ. ඒ වගේ පොඩි අඩුපාඩුකම් සමහරුන්ට තියෙනවා. සමිනාද මුදිතා කියන්නේ මුදු ගතිය නම් ලහුතා කියන්නේ මොකක්ද? ලහුතා කියන්නේ සැහැල්ලු ගතිය කියන්නේ. ඊළඟට තියෙනවා ඔය විදිහට තමයි අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප හලක ගන්න. මේ වගේ රූප ටිකක් තියෙනවා. ඔය ඇවිල්ලා ඔය රූප බෙදුවේ මොන විදිහටද? සූත්‍රාන්තයේ වලින් තමයි. ඔය බෙදුවේ මොන විදිහටද? ඔකට තියෙන කාලයක්. කාලෙන්නේ බෙදුවේ අතීත කාලයයි අනාගත කාලයයි වර්තමාන කාලයයි. එතකොට දැන් රූප එක කාල වශයෙන් ගොඩවල් කීයකට බෙදාගත්තද? 3යි. ওই විදිහට කාල වශයෙන් රූප බෙදන්න ඕනේ. හේතුව අපි අනාගතයේ රූපයක් පතන්නේ වර්තමාන කාලයේ රූපයට එල්ලිලා. නැත්තම් අතීත කාලයේ රූපයක එල්ලිලා. අන්න ඒ නිසා තමයි යෝක බලන්න ඕනේ. දැන් වර්තමාන කාලයේ රූපයක් දැක්කම අපි හිතමු වර්තමානයේ අපිට දකින්න ලැබෙන ලස්සන මිනිස්සෙක්. අපිට ඒ රූපේ නැහැ. එතකොට වර්තමානයේ එකක් තියෙනවනේ. අපි එතකොට අනාගතයේ රූපයක් බලාපොරොත්තු වෙනවා. මොකක් ආධාර කරගෙනද? අරක වර්තමානයේ ඉල්ලලා. එහෙම නේද? ඊළඟට අපි වර්තමානයේ අඬනවා. වර්තමානයේ අපි අඬනවා, දුක් වෙනවා. ඒ කියන්නේ දැන් මට අතීතයේ තිබිච්ච රූපය දැන් නැති හින්දා. එතකොට සම්බන්ධයක් තියෙනව නේද? අපි වර්තමානයේ අඬන්නේයි දුක් වෙන්නේයි මට ඉස්සෙල්ලා තිබිච්ච රූපය දැන් නැහැ කියලා. එතකොට ඉස්සෙල්ලා ඒකේ එල්ලිලා නේද තියෙන්නේ? එහෙම නේද? ඒක නිසා අතීත රූප වලින්ද අපිට දුක් උපදිනවා. වර්තමාන රූපෙහිඳ දුක් උපදිනවා. අනාගත රූපෙහිඳ දුක් උපදිනවා. ඒක නිසා ඔය අවස්ථා තුන කාල වශයෙන් බෙදීමක්. මේක පැහැදිලිද? ඊළඟට තියෙනවා ඔය විදිහට බෙදලා තව එකක් තියෙනවා අපේ රූප අනුන්ගේ රූප කියලා. තමන්ගේ රූප අනුන්ගේ රූප කියනවා. ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ තමා තුළ තිබෙනා වූ රූප කොටසක්. ඒ මම කියලා බාර ගන්න, මගේ කියලා බාර ගන්න, මට අයිති කියලා අපි සම්මුතියෙන් බාර ගන්න. රූප ටිකක් තියෙනවා. ඒ ටික තමයි මේ තමන්ගේ රූප. දැන් කාගේ හරි මිනිස්සෙකුට තව මිනිස්සෙක් පොල්ලකින් ගහනවා. ගහනකොට අපි වේදනාවෙන් කෑ ගහන්නේ ඇයි? මට නෙවෙයි, මගේ රූප වලට කිසිම හානියක් නැහැ. අනික් කෙනෙකුට මේ මොකක් හරි වේදනාවක් ඇති වෙනවා. මං අඬන්නේ හේතුව මගේ රූප සම්බන්ධයෙන් කිසි කරදරයක් නැති නිසා. ඒ අපේ රූප නිසා නෙවෙයි. නෑ. ඒ වෙනම බාර ගැනීමක් කරන්නේ. ඒ ඇවිල්ලා මට රිදෙන්නේ නෑනේ අනිත් දඩි ගහුවා. නෑ. ඒක මේකට සම්බන්ධ කරන්න හොඳ නෑ. අපි තමන්ගේ ආධ්‍යාත්මික රූප කියලා ගලකන්නේ මෙහෙමනේ. වෙන එක්කෙනෙකුට බඩේ අමාරුවක් හැදෙනවා.
මම බෙහෙත් බොනවා. හරියන්නේ නැහැ. හේතුව ඒ රූපය, ඒ රෝගය, ඒ වේදනාව මගේ නෙවෙයි. ඒක නිසා මම බාරගත්ත රූප ටිකක් තියෙනවා. මම කියලා සලකා ගන්න ආධ්‍යාත්මික රූප ටිකක් තියෙනවා. අනේ ඒ රූප 28ට කියනවා මොකද්ද? ආධ්‍යාත්මික රූප කියලා. ඊළඟට ආධ්‍යාත්මික රූප වශයෙන් දෙනවා ඒකට ප්‍රතිවිරුද්ධව අනිත් එක මගේ නොවන මම හැටියට සලකන්නේ නැති අනිත් රූප වලට කියනවා බාහිර රූප කියලා. ආධ්‍යාත්මික රූප, බාහිර රූප. ඒවා තියෙනවා හැබැයි මේ ඒවත් අයිති වෙනවා. හැබැයි මේක ගන්නේ බාහිර රූප වලට ගත්තාම පස්සේ මේ අරකේ තියෙන පටවියාපෝතු තේජෝ වායු අර වර්ණ රූපයයි, ගන්ධ රූපයයි, රස රූපයයි, ඕජා රූපය විතරයි. ඊට වඩා සුද්දාෂ්ටකයේ විතරනේ මෙහා බාහිර තියෙන්නේ. බාහිර හැටියට ගන්නේ අනිත් මගේ නොවන අනිත් අය රූප. ඒකට මම කියන්නම් මෙන්න මෙහෙම. ඔය ප්‍රශ්නේ අහපු හින්දා කියන්න. ඊළඟට තියෙනවා මේ චක්කු රූප, සෝත රූප ඒවා මේ පැහැදිලි නේ. ඊළඟට තියෙනවා ස්ත්‍රී ඉන්ද්‍රිය රූප, පුරුෂ ඉන්ද්‍රිය රූප, ජීවිත ඉන්ද්‍රිය රූප, කාය විඤ්ඤාති රූප, වාචික විඤ්ඤාති රූප, ආකාස රූප, මේවට කියනවා සූක්ෂම රූප, ලහුතා රූපේ, මුදිතා රූපේ, කම්මඤ්ඤතා, උපචේස රූපේ, සම්පති ජරතා, අනිච්චතා, මේ කබලින්කාර ආහාර රූපේ මේ ඒ සූක්ෂම රූප තිබෙනවා 12ක්. ඒ ටිකත් එක්ක ගත්තාන් පස්සේ ඔය සෙට් එකම ආධ්‍යාත්මික රූපයක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා, දෙකක් තිබෙනවා. අනිත් එක කියන්න ගියේ මෙන්න මේක. බහිද්ධා රූපය කියලා කියන්නේ මොකක්ද? බහිද්ධා රූපය කියලා කියන්නේ යම් රූපං තේසං, හොඳට අහගන්න. තේසං පරසත්තානං අනිත් සත්වයන්ගේ, පරපුග්ගලාන අනිත් පුජ්‍යලයන්ගේ, අජ්ජත්තම් පච්චත්තම්. ඒ කියන්නේ අනිත් පුජ්‍යලයන් බාහිර අරගෙන තියෙනවනේ ඒගොල්ලන්ගේ කියන. අනිත් අය බාහිර අරන් තියෙනවනේ ඒගොල්ලන්ගේ රූපේ කියලා. ආන්නේ ඒවට තමයි බාහිර රූපේ කියලා කියන්නේ. එතනක් තිබෙනවා ඒ බාහිර රූපේ පාටිපුග්ගලිකම් කියලා කියන්නේ ඒගොල්ලෝ පෞද්ගලිකව අයිති කරගෙන තියෙනා වූ රූප ටික. ඒවට කියනවා ඉදං උච්චති බහිද්ධා රූප. මේ තමයි බාහිර රූප. දැන් තේරුණාද මේ ඇතුළතාන්ත රූප, බාහිර රූපය. අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ ඒකත් හැබැයි කියන්න වෙනවා. දැන් අපි කොච්චරක් කියවුවද? බාහිර රූපයක් කිව්වා. මේ ඕලාරික සිවුම් රූප තේරෙනවද? නෑනේ. ඕලාරික ගොරෝසු. සිවුම් කියන්නේ? නෑ. ඕලාරික රූපයි සිවුම් රූපයි දෙක තේරෙනවද? ප්‍රශ්නෙන් අහන්නේ නැහැ. මම ප්‍රශ්නේ අහන්නේ මට ඕන උත්තරයක්. ඒක නිසා තමයි කියන්නේ. ඒ වචනේ අර්ථෙන්නේ. දැන් ඕලාරික රූප කියලා ගන්න. ඕලාරික රූප තියෙනවා 12ක්. ඒ තමයි චක්කු ප්‍රසාදය ඇවිල්ලා ඕලාරික. ඊට පස්සේ සෝත ප්‍රසාද රූපේ ඕලාරිකයි. කහන ප්‍රසාද රූපය ඕලාරිකයි. ජීවහා ප්‍රසාද රූපය ඕලාරිකයි. කාය ප්‍රසාද රූපය ඕලාරිකයි. ඊට පස්සේ වර්ණ රූපය ඕලාරිකයි. ශබ්ද රූපය ඕලාරිකයි. ගන්ධ රූපය ඕලාරිකයි. රස රූපය ඕලාරිකයි. පඨවි රූපය ඕලාරිකයි. වායු රූපය ඕලාරිකයි. තේජෝ රූපය ඕලාරිකයි. මේ තමයි ඕලාරික රූප 12. මේවා ඕලාරිකයි. අපේ ඇහැ ඕලාරිකයි. මේ පඨවි රූපය ඕලාරිකයි. මේ තමයි ඔය මේ තුන් දෙනා තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශ රූපය කියලා කියන්නේ. මේ රූප 12ම ඕලාරික ටිකක් ලොකුවට සලකන්න පුළුවන් රූප.
ස්ත්‍රීන්ගේ රූපේ පුරුෂයන්ගේ රූපය දැන් මේ කියන්නේ මොනවද? සියුම් රූප. ආපෝ සියුම්. ආපෝ එක ඕලාරික රූපයක් නෙවෙයි. ආහාර කියන්නේ ඕජා රූපේ. ඕජා රූපය තමයි. ආහාර රූපේ කියනවා, කබලින්කාර රූපය කියලා කියනවා. එකක් අඩු එක තියෙන්නේ. ඒකට තියෙන එකක් තියෙනවා. මේකේ අඩු මොකක්ද? මොකක්ද අඩු? මේකේ අඩු වස්තු රූපේ. දැන් කීයක් තියෙනවද? 16ක් තියෙනවා. ඒ 16යි මේ 12යි ගත්තම 28යි. දැන් මේ විදිහේ මොන ක්‍රමයක් හැටියටද? ඕලාරික රූප, සියුම් රූප. කියන්නේ මේ ඕලාරික රූප, සියුම් රූප කියලා කියන්නේ හේතුව මොකක්ද කියලා දැනගන්න එපා. ඇයි ඒක වචන දෙකක්ද නැත්නම් ඇයි ඒක එහෙම වෙන්න හේතුව කියලා? ඇයි ඕලාරික රූප කියලා කියන්නේ හේතුව? ඊට වඩා වෙනස් චින්තනයක් ඔකේ තියෙනවා. හොඳට බලන්න මේ චක්කු ප්‍රසාද රූපය තනි හුදු රූපයක් නෙවෙයි. ඒක ඇවිල්ලා තව එකක හැප්පෙන රූපයක්. දැන් අපි හිතුව මෙහෙම. දැන් අපි අත්පොළසන ගහනකොට මේ අතයි දෙක වැදෙනවනේ. වැදෙනකොට ශබ්දයක් එනවනේ. දැන් ඒ අපි කෙනෙකුට කතා කරනවා. කතා කරනකොට අපි මෙහෙම කියනවා. එහෙම නැත්නම් මෙහෙම අපුඩි ගන්නවා. ඒකේ මොකද සැර? අපුඩි ගන්නේ. ඇයි? හේතුව කාරණා දෙකක්. කාරණා දෙකක් එකතු වෙනවා. අතින් සංඥාවක් දෙනවා කියලා කියන්නේ එකයි. බලන්න චක්කු ප්‍රසාද රූපය තවත් ඒක වැඩකරනද තවත් එහෙට රැකිනක් ඕනේ. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපය වර්ණ රූපය දෙක ගැටයක් ඕනේ. ඊට පස්සේ සෝත ප්‍රසාද රූපය ශබ්ද රූපය දෙක ගැටණයක් ඕනේ. නේද? ඊට පස්සේ ගහන රූපයයි ගන්ධ රූපයයි. ජීවහ රූපයයි රස රූපයයි. කාය රූපයයි අර කාය රූපයට වදින තැන් තුනක් තියෙනවා. මෙන්න මේ එකට ගැටෙන රූප. එකට ස්පර්ශ වෙන හින්දා. එකට තනියෙන් හුදු ක්‍රියාත්මක වීමක් නැතුව මේ ඒගොල්ලෝ යුගල වැටෙන හින්දා ඒවට කියනවා මොකද්ද? ඕලාරිකයි කියලා. අනිත් ඒවා එහෙම ගතියක් නැහැ. ඒවා හරි සියුම්. ඒක නිසා තමයි ඒවට සියුම් රූප කියලා කියන්නේ. තේරුණාද? තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් මේවා ටිකක් ඕලාරිකයි අපිට නිකන් මේ බාහිරයට සම්බන්ධයි. අරව ඇවිල්ලා තේරුම් ගැනීමේදී පවා අමාරුයි. ඒවා නුවණටම අහු වෙන දේවල්. දැන් අර කියපු අර සියුම් රූප ඔක්කොම ඇවිල්ලා මේ මනසටම තේරුම් ගන්න තියෙන ධර්මාරම්මන හැටියට තිබෙනා දේවල්. කබලින්කාර ආහාර කියන එක නම දැම්මට ඕකේ ඕජා රූප. ජීවිතින්ද රූපය. ජීවිතින්ද රූපය කියන එක ඇවිල්ලා අපේ ජීවිතයේ අපේ ශරීරය ඇතුලේ තිබෙනවා. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ ඔක්කොම තියෙනවා. ඔය රූප 27ක්ම තියෙනවා සෙට් එකක්. ඔය රූප වලට අවශ්‍යයි මේ පරිපාලන ගතිය. ඒ කියන්නේ ඒවා මැනේජ් කරන ඒවා කුණුවෙන්ට නොදී පවත්වන ගතියක් අවශ්‍යයි. නැත්තම් ඒක මේ නැති වෙනවා. ඒක නිසා මේ අපේ ශරීරයේ තිබෙනවා ජීවත් කරන ඔකට ජීවිතින්ද්‍රිය කියලා නම ලැබුවට අපේ අනිත් රූප ටික නරක් නොවි එකට බද්ධ වෙලා එකට ගුණ වෙලා එකට සෙට් වෙලා කුණු වෙන්නේ නැතුව පිලුම් වෙන්නේ නැතුව නරක් වෙන්නේ නැතුව අර ප්‍රිසර්වේටිව් දැම්මම පස්සේ තියෙන ඒ ප්‍රිසර්වේටිව් දැම්මම වගේ අල්ලගෙන යන ගතියක් අපේ ජීවිතේ තියෙනවා. ඒක ප්‍රතිසන්දි අවස්ථාවේ සිට ප්‍රතිසන්දිය ගත් අවස්ථාවේ සිට මැරෙන කල්ම ඔක තියෙනවා. හැබැයි ඊට කලින් අපේ ශරීරයේ සමහර කොටස් වල ජීවිතේන්ද්‍රි නැති වගේ.
ඒ ජීවිතේන්ද්‍රිය තියෙන තැන දැනගන්න පුළුවන් කෙනිට්ටුවම රිදෙනවා. ඒ කියන්නේ කෙනිට්ටුවම රිදෙන්නේ ජීවිතේන්ද්‍රිය එතන වැඩ කරනවා. එතන තියෙන රූප ටික පීඩාවක් නොදී හොඳට වැඩ කරන්න එයා තමයි එතන ඒ වැඩේ පරිපාලනය කරන්නේ. ජීවිතේන්ද්‍රිය නැති වෙච්ච තැන තමයි අපේ කෙස්වල නැහැ. කෙස්, ලොම්, නිය, දත් අග්ගිස්ස ඔය අපේ දැන් නියුතු කපන්න පුළුවන්. ඒ ජීවිතේන්ද්‍රිය නැති හරිය. ජීවිතේන්ද්‍රිය තියෙන හරිය කපන්න බෑ. එයා එතන මණ්ඩලේ අල්ලගෙන ඉන්නේ. එතකොට කකුලේ හැම කෑලි මැරිච්ච හැම කෑලි ඒ ජීවිතේන්ද්‍රිය තිබිලා නැති වෙච්ච. ඒ කියන්නේ හැමයි ඔව් ඒ කියන්නේ මැරිච්ච ටික අයින් කරන්න පුළුවන්. දැන් අපි කුණු හුලනකොට උඩින් ගැලවිලා යනවනේ. ඒ ජීවිතේන්ද්‍රිය නැති ටික. ජීවිතේන්ද්‍රිය තියෙන ටික ඇතුළේ. දැන් සාමාන්‍යයෙන් දැන් ජීවිතේන්ද්‍රිය ටික දැන් දි รา පත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් ඇඟ දි รา පත් වෙනවා කියන්නේ ජීවිතේන්ද්‍රිය ගෙවි යනවනේ සාමාන්‍යයෙන්. එතකොට ඒ ටික නේද අපි මේ ජීවිතේන්ද්‍රිය ගෙවි කියන්නේ අර ජීවිතේන්ද්‍රිය තියෙන හරියෙන් මැරිච්ච ඩිංගේ එළියට අයින්. ජීවිතේන්ද්‍රිය කියන එක අපේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම පැතිරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපේ ජීවිතය කුණු වෙන්නේ නැත්තේ. හැබැයි සමහර වෙලාවට මේ ලෙඩ වුණාන් පස්සේ කකුල් කුණු වෙනවා. ඒ කුණු වෙන්නේ ජීවිතේන්ද්‍රිය ගියාම. මරණ අවස්ථාවේදී මේ ශරීරයෙන් ජීවිතේන්ද්‍රිය යන. ජීවිතේන්ද්‍රිය ගිය ගමන් කුණු. ඒක නිසා එහෙම ගතියක් ඔය තියෙන හින්දා තමයි මේ තියෙන නිසා තමයි ජීවිත රූපය කියලා කියන්නේ. ඒක හරි ලොකු විශේෂයක්. ඔව් ගුණය ඔව්. ඒක මහා ගුණයක්. ගුණ බලයක්. ඒක රූපේ සම්බන්ධයෙන් විතරයි යා වැඩ කරන්නේ. දැන් තේරුණානේ ඕලාරික රූප සහ සියුම් රූප වෙනස. ආධ්‍යාත්මික රූප බාහිර රූප තේරුණානේ. එතකොට ආධ්‍යාත්මික රූප කියන්නේ තමා හැටියට සලකා ගන්නා රූප, බාහිර රූප කියලා කියන්නේ අනිත් අයගේ ඇඟවල තියෙන රූප. අනිත් ඕලාරික රූප කියලා කියන්නේ මෙන්න මේ කියන්නා වූ 12යි සියුම් රූප 16. ඊළඟට මේක තේරුම් ගන්න ඕනේ. මේ රූපවල තිබෙනා වූ හයිය ගතිය අනුව තමයි ওই දෙක බෙදෙන්නේ. දැන් බලන්න මේ හොඳට මේවා එකක් මේක බෙදුවේ කොහොමද? මේ තුන කාලය වශයෙන් බෙදුවේ. මේ කාරණා දෙක බෙදුවේ කොහොමද? තමාගේ සහ අනුන්ගේ වශයෙන්. මෙතන සහ තවත් කෙනෙකුට. මේ දෙක බෙදුවේ කොහොමද? රූපයන්ගේ තිබෙනා වූ ඝන ගතිය, ලොකු ගතිය සහ සියුම් ගතිය. එහෙම නේද? ඊට පස්සේ තියෙනවා මේකේ තියෙනවා හීන සහ ප්‍රණීත කියලා. ඒ හීන ප්‍රණීත ඇවිල්ලා මෙහෙමයි. යම් රූපං යම් කිසි රූපයක් තේසං සත්තානං ඒ සත්වයන් උඤ්ඤාතං අවඤ්ඤාතං පිළිකුල් කරන පහත් කරන හීලිතං පරිභූතං හැකිලී යන්නා වූ ගරිහා කරන්නා අචිත්තීගතං අවලස්සනා වූ හීනං හීනමතං පහත්යයි සම්මතු හීන සම්මතං අනිත්තං අකන්තං අමනාපං අප්‍රියාවක් අමනාපයක් පිළිකුලක් උපදවන්නා වූ රූපදී ඒව ඇවිල්ලා අපි නිකන් සලකනවා රූප. ඒ රූප තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ධර්මතා පහ අපි අයිස්ක්‍රීම් එකක් තියෙන්නේ මොනවද? අයිස්ක්‍රීම් එකක් ගන්න බලන්න. මෙහෙමයි. අයිස්ක්‍රීම් එක තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන සුද්ධාෂ්ටකයනේ. මේ සුද්ධාෂ්ටකය තියෙන්නේ. ඊළඟට අයිස්ක්‍රීම් එකෙත් එහෙමයි. බලන්න බත් එකක් පිළුම් වෙලා තියෙනවා කුණු වෙලා. ගඳයි. ඒක
ඒකේ තියෙන මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. දැන් ඔය රූප කොටස් දෙක අරගෙන දෙකේම තියෙන සමානයිනේ. දෙකේම සමාන ගතියක් තියෙනවා නම් හොඳට බලන්න හිතලා අයිස්ක්‍රීම් එකකට අපේ හිත වැඩ කරන විදිහයි පිළුම් වෙච්ච බත් එකට අපේ හිත වැඩ කරන විදිහයි එකමද දෙකක්? දෙකක් නේද? ආන්න ඒකට කියනවා අපි රූප වලට ප්‍රතිචාර දක්වන විදියට සලකනවා කියලා රූප. ප්‍රේන්ති රූප. දැන් බල්ලෙක් ජරා කරලා තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. නේද? කේක් එකක් හදලා තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. රූප එකම දෙකක් නෙවෙයි. අපේ හිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඔඩවල් දෙකට. ඒකට කියනවා එකක් ප්‍රණීතයි කේක් කෑල්ලක්. අනිත් රූපය ජරා ගොඩ හීනයි, අප්‍රසන්නයි, නින්දිතයි, පිළිකුලයි. දැන් තේරෙනව නේද මේ දෙකට ප්‍රතිචාර දක්වන විදිහ? නේද? ඔය උදාහරණයක් කිව්වේ. දැන් මේ ටික බලන්න ඒකේ කේක් කෑල්ලක තියෙන්නේ මොකක්ද? කේක් කෑල්ලක තියෙන්නේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ තියෙනවා, රූප තියෙනවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවානේ. දැන් අපි බාහිරයට ගත්තන් පස්සේ මෙහෙමනේ. මිනිස්සෙක් ලස්සනයි. මිනිස්සෙක් අවලස්සනයි. අපේ හිත අවලස්සන රූපයට පිළිකුල් කරනවා, හැකිලෙනවා, ලස්සන රූපයේ අගය කරනවා, හොඳයි කියනවා. එතකොට එහෙම එකක් තියෙනවනේ. ඒ රූපයේ සම්බන්ධ. මිනිස්සෙක් ලස්සනට කතා කරනවා. ඉතින් සද්ද හොඳයි. අපි හොඳයි කියලා ගන්නවා. සමහර ඒවා තියෙනවා හොඳ නැහැ. එහෙමනේ. එතකොට සද්දයක් අපි සමහර ඒවා හොඳයි කියලා සතුටින් ගන්නවා. සමහර ඒවා නරකයි කියලා ප්‍රතික්ෂේප කරනවා. සද්දේ සම්බන්ධෙනුත් ඒන ප්‍රණීත ගතිය තියෙනවානේ. ප්‍රණීත කියන්නේ හොඳයි කියලා ගන්න එක. ප්‍රණීත කියන රහ කියන එක හොඳයි කියලා සලකනවා. අනිත් එක තමයි ගන්ධ. ප්‍රණීත හොඳයි කියලා සලකා ගන්නා වූ, බාර ගන්නා වූ ගන්ධයේ තිබෙනවා නරකයි, අප්‍රණීතයි, පිළිකුලයි කියලා ප්‍රතික්ෂේප කරන ගන්ධයේ තියෙනවා. රසත් එහෙමයි, හොඳයි කියලා බාර ගන්න රස තියෙනවා, නරකයි කියලා ප්‍රතික්ෂේප රස තියෙනවා. ස්පර්ශයත් එහෙමයි, හොඳයි කියලා බාර ගන්න ඒවා තියෙනවා, නරකයි කියලා සලකන්නේ. ඒක තියෙන දැන් ඔය ඔක්කොම මේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ඒවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මවල තිබෙනවා නේද? ওই විදිහට ඉපා කරවන සහ බාර ගන්න. ඒවා තියෙනවානේ. ආන්න ඒවට කියන ඒ විදිහට රූප සලකනවාට කියනවා මොකද්ද? හීන රූප සහ ප්‍රණීත රූපය කියලා. මේක පේනවා නේද? අපි මේක වාක්‍යයේ කිව්වටම නෙවෙයි මේකේ අසමහ එන ඇතුළාන්තයක් තියෙනවා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ඊළඟට තියෙන රූප මොනවද? දුර රූප, ළඟ රූප. මම ඒක ලේසියෙන් කියන්නේ නෑ. ඒක දුර රූප, ළඟ රූප. මේ ළඟ රූප කියලා කියන්නේ මොනවද? මේ චක්කු ප්‍රසාද රූපය ළඟයි කියලා කියනවා. යමෝපන අඤ්ඤාපි අච්ච රූපං ආසන්නේ උපපට්ඨේ අවිදූරේ සම්තිකේ. ඒ කියන්නේ තමා කියලා ගන්න තමන්ට පෙන්වන්න පුළුවන්. යම් කිසි දෙයකින් උලුප්පවලා හරි සටහනක් හරි කියන්න පුළුවන් රූප තියෙනවනේ. ඉතින් මේ කන ගහන එක ඇත්තටම ගත්තම ප්‍රසාදේ නෙවෙයි. නමුත් මේ කියන්නේ චක්කු ප්‍රසාද, මේ කියනා රූප 12 තේජෝ වායු ගින්දර හරි පෙන්වන්න පුළුවන්. නේද? ඒවා අන්න ඒ වගේ අපේ හිතට තේරුම් ගැනීමට පහසු, තේරුම් ගන්නට ලෙහෙසි රූප දිනවනේ. ඒවට කියනවා මොකද්ද? තේරුම් ගැනීමට පහසු ළඟ තියෙන රූප කියලා. අනිත් එක තේරුම් ගැනීමට අපහසු, සියුම් වෙච්ච, අල්ලගන්නට අමාරු රූප වලට කියනවා මොකද්ද? දුර රූප කියලා. ඒ වගේ තවත් රූප තියෙනවා නම් ඒ සියල්ලම කියනවා දුර රූප කියලා. නොපෙනෙන ඒවා ඔව්. විඤ්ඤාති රූප දෙක කොහොමද සාමාන්‍යයෙන් දුර රූප වලට ගියේ කාය විඤ්ඤාතියයි වාචික විඤ්ඤාතියයි.
සියුම් විඤ්ඤාති. කාය විඤ්ඤාතිය මොන වගේ? ඒක දුර රූපයක් නිසා. කාය විඤ්ඤාතියේ දුර රූප කියලා සැලකුවේ මොකක් නිසාද? තේරුම් ගැනීමට නුවණට ළඟ නැහැ. නුවණට දුරයි. මේවා ටිකක් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය මිනිසෙකුට ඔයාගේ ඇහැ තියෙනවද? ඔයා ඉදිනව නේද? ඇහැ කියලා සාමාන්‍යයෙන් වැඩි අභිධර්මයක් දන්නේ නැති එක්කෙනෙකුට උනක් කියලා කියන්න පුළුවන් ඇහැ ගැන. කන ගැන. ලෝකේ සම්බන්ධයෙන් දැනුත් ඒවා මිනිස්සු බණ දන්නේ නැතත් ඇහැ කන නාසය දිව ශරීරය කියන එක ඔබ තේරෙනවනේ. ඒක ටිකක් අර අවබෝධ කරවලා දෙන්න ලේසියි. ඊට පස්සේ මේ පාටක් තේනවා, ශබ්ද ඇහෙනවා, ඊට පස්සේ ගඳ සුවඳ දැනෙනවා කියනවා හැම මිනිස්සෙයටම දැනෙනවනේ. රසක් දැනෙනවා, ඊට පස්සේ හයිය ගතිය, තද ගතිය දැනෙනවා, හුලං හමනවා, ඒක තේරෙනවනේ. ඊට පස්සේ ගින්දරට පිච්චෙනවා. ඕවා අමාරුද ලේසියි. ඒවා නිකන් සාමාන්‍යයෙන් ගැඹුරු නිකන් අධ්‍යාපනයේ පොඩි ළමයින්ට උනත් මේ බලන්න මේක හයියයි නේද කියලා දෙන්න පුළුවන්. ඒකට ලොකු මහා ඥානයක් ඕනේ නෑනේ. දැන් මේ රස්නේ කියලා බලන්න ගිහිල්ලා මේ අත දාලා බලන්න රස්නේ තේරෙනවනේ. එතකොට මේ කියන කාරණා ටික නිකන් අපිට තේරුම් ගැනීමට ළඟින් වගේ තියෙන දේවල්. දැන් අපි සාමාන්‍යයෙන් කියොත් එහෙම ඔයාලට තේරෙනවද කාය විඤ්ඤාති? තේරෙනවා. කාය විඤ්ඤාති තේරෙන්නේ නැහැ. වාචී විඤ්ඤාති තේරෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා මේ තේරුම් ගැනීමට දුර හිතට ළඟ නැති නුවණින් ගොඩාක් ගැඹුරුම හොඳ අවබෝධයෙන් තේරුම් ගන්න ඕනේවට කියනවා දුර රූප කියලා. සාමාන්‍යයෙන් ආකාශ රූපේ කියන එක ළඟ ආකාශ රූපය අපි හිතාගෙන ඉන්නවා ළඟයි කියලා. හොඳට හිතලා බලන්න ආකාශ රූපේ කොච්චරක් විතර ලොකුයිද? ආකාශයේ මොන පාටයි? අහස ආවරණ. අහස දැනෙන්නේ මොකටද? කනටද, ඇහැටද, කනටද, නාසයටද, දිවටද, ශරීරයටද? අහස තේරුම් ගන්න ඕනන්නේ අහස දැනගෙන අහස පේන්නේ අපිට අහස දැනෙන්නේ ඇහැටද, කනටද, නාසයටද, දිවටද, ශරීරයටද, හිතටද? එක කියනවා කියන්නේ බලන්න වාක්‍යයක් කියනකොට හරි මම කියාගෙන යනකොට තව එක්කෙනෙක් වාක්‍ය දානවා මම ඒකට ඒක සිද්ධියක්ද එයාගේ වාක්‍යයට මම ඒක පටල කරනවා මේක නඩ වෙර ගන්නවා එහෙම නෙවෙයි මේ අපේ ඇහැට අහස පේන්නේ නැහැ ඇහැට පේන්නේ මොන රූපයද? වර්ණ රූපේ විතරයි. ඕක අහස තිබුණා නම් අහස කියලා ඔකේ දානවා වරහන් තුල. අපි මේ කොච්චර වටපිටාවේ බැලුවත් අපිට පේන්නේ අහස නෙවෙයි අර බිත්තිවල තිබෙන පාට විතරයි. අපි හැම වෙලාවෙම අර බිත්තියේ පාට ටික ඈතින් තියෙනවා දැකලා ඊට මෙහා පැත්තේ අර බිත්තියේ තියෙන පාට පැත්තට මෙහා පැත්තේ මොකක්වත් පාටක් නැති එකක් තියෙනවායි කියලා ඇහෙන් නැතුව හිතින් දැනගන්න. ඒක නිසා අහස ගොදුරු වෙන්නේ මොකටද? හිතට. අන්නර කියනා වූ රූප තියෙනවා නේද 16ක්. ඕවට තව නමක් කියනවා අරමුණු කිරීම වශයෙන් ධර්මාරම්මන කියලා. හිතටයි අරමුණු වෙන්නේ. ධම්මාරම්මන රූප කියලා. අපි කොච්චර මහන්සි ගත්තත් ඔය මේ අරව බලන්න පේන්නේ නැහැ දැනෙන්නේ නැහැ හිතටම තමයි දැනෙන්නේ. ස්ත්‍රීන්ද්‍රිය රූපය පුරුෂේන්ද්‍රිය රූපය කියලා කියන්නේ මේ ස්ත්‍රීන්ද්‍රිය රූපය පුරුෂේන්ද්‍රිය රූපය කියලා කියන්නේ අපේ ශරීරයේ හැම එක්කිනාගේම තිබෙනා වූ ශරීරයේ තිබෙන ඊ타ත්ම සූක්ෂම වෙච්ච රූප ස්වභාව දෙකක්. ඒක ජෙන්ඩර් නෙවෙයි. ජෙන්ඩර් අන්තර්ගත වෙනවා මේන්ලි ඒක නෙවෙයි. දැන් හොඳට හිතලා බලන්න ඔන්න අපිට මේ එහා පැත්තේ බෝධිය ගාව දෙන්නේ කතා කරනවා. කතා කරගෙන එනකොට
එක්කෙනෙක් කියනවා එකක්. තව එක්කෙනෙක් කියනවා කාන්තාවකුයි පිරිමියෙකු ඉන්නේ. අපි පේන්නේ අපිට ඒ උනාට කට හඬින් කියන්න පුළුවන් මෙයා පිරිමියෙක් මෙයා ගැහණෙක් කෙනෙක් කියන්න පුළුවන් නේ. ඇයි මේ හඬේ අපිට තේරුම් ගන්න පුළුවන් ගතිය තියෙන්නේ? හේතුව ඒ හඬ නිකුත් කරන තැන ස්ත්‍රී ඉන්ද්‍රිය ස්වභාවයේ තියෙන ශරීරයකින් කටකින් එනකොට ස්ත්‍රී හඬක් එන්නේ. පුරුෂ ඉන්ද්‍රියේ තිබෙන ශරීරයකින් කටහඬකින් එනකොට පුරුෂ හඬක් එන්නේ. ඒක එකක්. යනකොට බලන්න කාන්තාවක් යනකොටයි පුරුෂයෙක් යනකොටයි එක විදිහද කියලා. අපි කතාවකට කියනවානේ ඔයා යන්නේ කාන්තාවක් වගේ කියලා. එහෙම කියන්නේ නැද්ද? හොඳ නැහැ කියන්නේ. නෑ ඒ කියන්න හොඳ නෑ හොඳ ඒක නෙවෙයි. එහෙම තියනව නෙවෙයි. එහෙම සමහරුන්ගේ කියනවා කාන්තා ලතාවකට යන්නේ. අනිත් එක තමයි සිතුම් පැතුම්. ඒ කාන්තාව හිතන විදිය එයාගේ ශාරීරියට අනුකූලව තමයි හිතන්නේ. පුරුෂයෙක් හිතන්නේ පුරුෂයෙක් ශරීරය. එතකොට හැම වෙලාවෙම කාන්තාවක් මේ ඔළුව අත ගයින්නේ. හොඳට චෙක් කරන්න බලන්න. කොයි කාලෙත් එහෙමයි කොණ්ඩේ හැටියටයි ඒගොල්ලන්ගේ වැඩේ. කොණ්ඩේ වරදවත් ෆැෂන් එකේවත් නෙවෙයි. ඒක තමයි ඒ කාන්තාවගේ ලාලිත්‍යය. ඒක තමයි හැටි. ඕක මෙලෝ සම්මතයේ කෙනෙකුට කරන්න බෑ වෙනස් වෙන්නේ නැහැ. ඕක නීති රෙගුලාසි පැනෙව්වත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ඇක්ට් එකක් ගෙනාවත් ඕක වෙනස් වෙන්නේ නැහැ. හේතුව දිව්‍ය ලෝකේ ගියත් ඕගොල්ලෝ එහෙමයි. දිව්‍ය ලෝකේ ගිහිල්ලත් ඒත් ඔය කොණ්ඩේ රට කරලා තමයි ඉන්නේ. කොණ්ඩේ පීරනේ ඒක ඇවිල්ලා මේ. ඒක ඇවිල්ලා මේ. විවේචනය නෙවෙයි ඒක ඇවිල්ලා ඇතුළේ තියෙන ධර්ම ස්වභාවය. දැන් බලන්න තව එකක් තියෙනවා පුරුෂයෙක් කියන්නේ. පුරුෂයා හරි කටෝරයි. කටෝරයි කියලා කියන්නේ ඒ වචනේ ඒ තරම්ම එච්චරම නෙවෙයි. එයා කියා කරන්නේ. එච්චර අර කාන්තාව වගේ නෙවෙයි. කාන්තාව සියුම් පැත්තට බලයි. පුරුෂයෝ ඇවිල්ලා නිකන් එයා එහෙම නිකන් අර මේ හරියට ඇකියුරේට් එහෙම නිකන් අර වැල් වගේ ලතාවල් නැහැ. එයා දැන් ඇඳුමක් අඳින්න බලන්න. ඇඳුමක් අඳිනකොට මේ එයාගේ ඇඳීම ආකාර දෙකක්. ඒකට කියනවා පුරුෂ චින්තනය, පුරුෂ ආකල්ප. ස්ත්‍රී චින්තනය, ස්ත්‍රී ආකල්ප කියලා. එහෙම වෙන්න හේතුව ඔය ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය සම්පූර්ණ ශරීරයේ දැහැගෙන ඉන්නේ. හදවතේ තියෙන මොලෙත් තියෙනවා. අපි බලමු අපි මේ DNA චෙක් කරනවානේ. ඒකේ තියෙනවා ක්‍රොමෝසෝම් චෙකින් එකක් තියෙනවා. අර ලේයර් එක තියෙනවා. ස්ත්‍රියගේ ශරීරයේ ක්‍රොමෝසෝම් ලේයර් එකේ පැටර්න් එකයි පුරුෂයෙකුගේ ශරීරයේ ක්‍රොමෝසෝම් ලේයර් එකේ පැටර්න් එකයි වෙනස්. ඒකින්ද තමයි මලකුණක් කුණක්. අපි හිතමු මැරිලා කෙනෙක් කුණු වෙනවනේ. එතකොට එයා පුරුෂයෙක්ද මස් කෑලි දෙකක් දැම්මම පස්සේ ටේබල් එකේ අපිට කියන්න බෑනේ මෙයා පුරුෂයෙක්ද ස්ත්‍රියක් කියලා කියන්න බෑනේ. හැබැයි ওই මස් කෑලි දෙක වෙනම ගිහිල්ලා කපලා ටෙස්ට් කරපු ගමන්ම හොඳටම පැහැදිලි වෙනවා ස්ත්‍රියගේ ශරීරයේ මස් වල තිබෙන ක්‍රොමෝසෝම් පැටර්න් එකයි පුරුෂයෙකුගේ ශරීරයේ තිබෙන පැටර්න් එකයි සහ DNA වෙනස්. ඒකෙන් තමයි තේරුම් ගන්න. ඒක වෙන්න හේතුව මෙන්න මේ කියන්නා වූ ධර්ම ස්වභාව දෙක තියෙනවා. ඔය අපි කියන ජෙන්ඩර් නෙවෙයි. ඊට වඩා 100 ගුණයකින් එහාට ගිය මහ විශාල පරාසයක් තමයි ඔය ස්ත්‍රීන්ගේ පුරුෂින්ගේ කියන. කටහඬ, බැලීම, ඊට පස්සේ පිළිහිලා තිබෙන හැටියට චින්තනය, ගමන බිමන, ක්‍රියාව හැම දෙම වෙනස්. සම්මාද දැන් මේ ඇත්ත ලෝකේ සමහර ලාවට ගෑනු වගේ මිනිස්සුත් ඉන්නවනේ මිනිස්සු වගේ ගෑනුත් ඉන්නවා. ඒකට ඒගොල්ලන්ගේ ඒ ගුණේ වැඩි එකක් හරි. ඩොමිනේට් වෙනවා. එකට එකක් වෙනස් වෙනවා. සමහර වෙලාවට තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා.
සමහර වෙලාවට තියෙනවා සමහර මිනිස්සු අවුරුදු ආත්ම 500ක් විතර ආත්ම 500ක් විතර එයා කාන්තාවක් හැටියට උපදිනවා. ආත්ම 500. එතකොට එයාගේ හිතට හුරු වෙලා තියෙන්නේ කාන්තාවක් හැටියට කතා කරන කාන්තා ලාලිත්‍යය, කාන්තා හුරු, කාන්තා චින්තනය, කාන්තාවක්ගේ වැඩසටහන උයන, කවන, පොවන, නාවන, නලවන ඔය උපතමයි එයාට පිහිටලා තිබෙන්නේ. කාටද? මේ කාන්තාව. මොකක් හරි කර්ම ශක්තියකින් එයා උපදිනවා පුරුෂයෙක් කියලා. දැන් එතකොට ශරීරයේ මොකද්ද තියෙන්නේ? පුරුෂ ඉන්ද්‍රිය. දැන් තියෙන්නේ. පුරුෂ ඉන්ද්‍රිය තිබුණාට චින්තනා කල්පය කාන්තාව. ඇයි? long term experience. ආන්නේ ඒක. අනිත් පැත්තට වෙනවා. අවුරුදු කියන්නේ ආත්ම 500ක් විතර එයා ඉපදිනවා පුරුෂයෙක් හැටියට. පුරුෂයෙක් හැටියට ඉඳලා ඊට පස්සේ එයා කාන්තාවක් වෙනවා. ඉපදුනන් පස්සේ එයා පුරුෂ ඉන්ද්‍රිය බලවත් ශරීරයේ හැබැයි කරන වැඩ ඔක්කොම කාන්තාවක් හැටියට යන්නේ එන්නේ අන්න අර විදිහේ වැඩ. දැන් තේරෙනවද මේ රූප අතීත අනාගත වර්තමාන එක ගොඩයි ආධ්‍යාත්මික බාහිර රූප ගොඩවල් දෙකයි ඕලාරික රූප සිවුම් රූප ගොඩවල් තුනයි හේන රූප ප්‍රණීත රූප ගොඩවල් හතරයි දුර රූප ළඟ රූප පහයි මේ කියනා වූ 11 ආකාරයකට බෙදෙනකොට අපි ඔන්න ඔය විදිහට බෙදාගෙන තමයි විපස්සනා කරන්නේ වර්තමානයේ කියලා කියන්නේ මොකද්ද ප්‍රතිසන්දීසිත චුතිය දාන ගන්න ඔය කිව්වේ ස්කන්ධ පහේ රූප කොටාසේ සම්බන්ධයි. මොන හරි තියෙනවා ප්‍රශ්නයක් අහන්න ඕන. තව විනාඩි 5ක් තියෙනවා. සම්මත කාය විඤ්ඤාති කියන එක මොකක් වගේද කියලා හිතා ගන්න කිව්වොත් කොහොමද කියන්නේ? ඇඟවීමක් තියෙනවා, භාෂාත්මක ගතියක් තියෙනවා. ඒ කියන්නේ බොඩි ලැන්ග්වේජ් එකක්. බොඩි ලැන්ග්වේජ් එකක් තියෙන අපේ වචන වලක් තියෙන එක. දැන් අපි කෙනෙකුට මේක කරන්න එපා. උර කරන්නේ මේක කරන්න එන්න යන්න කියලා කිව්වන් පස්සේ යන්නේ එන්නේ ඒකේ තිබෙනවා අර යම්කිසි පවරන ඊට පස්සේ මැසේජ් එකක් පණිවිඩයක් ඒකේ තියෙනවා. ඒ පණිවිඩ ගතිය ඒ ශබ්දයේ ඇතුළේ තිබෙන්නේ. ආන්න ඒකට කියනවා විඤ්ඤාති ගතිය. ඔය ගතිය සත්‍යංගෙත් තියෙනවා. සත්‍යංගෙත් තියෙනවා සත්‍යය සමහරකට හිතපු ගමන් කෑ ගහනවා එක පාරම සිග්නල් එකක් ඒගොල්ලන්ට දීලා වඳුරු එහෙම කුරුල්ල එහෙම පරියු එහෙම පටස් ගාලා ඒගොල්ලෝ මේ පියාඹල යනවා ඒක පරියුන්ගේ තියෙනවා තටු ගහන විදියක් තියෙනවා. ඒ ගහපු විදිය අනිත් අය ඔක්කොම යනවා. සුනාමි එකේ වරණේ සත්තු ඔක්කොම සුනාමි එකේ සත්තු බේරලා තියෙනවා. ඔව් ගොඩක් වෙලා තියෙනවා. ගොඩක් වෙලා තියෙනවා. උපචේ සම්පති කියනවා හිතා ගන්න. උපචේ සම්පති ඒව ඇත්ත වශයෙන්ම මෙහෙමයි. උපචය සම්පති ජරතා අනිත්‍යතා කියන දේවල් ඇවිල්ලා ඒවට කියනවා ලක්ෂණ රූප කියලා. දැන් යම් කිසි දෙයක් ඒක රූපයක්ම හින්දා නෙවෙයි ඒක කියන්නේ රූපයකට අයිති එක්තරා විදිහක ಗುಣ විශේෂ හතරක් තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා ඒ ಗುಣ විශේෂ හතර වෙනත් ඒ වගේ නැතුව විශේෂයෙන්ම මේ රූපවලටම පදම් වෙලා තියෙන හින්දා ඒක සලක ගන්නවා ලක්ෂණ රූප. වස්තු රූපය කියලා කියන්නේ හෘදේ වස්තු. ඒක හෘදේ වස්තුට ගන්න. ඒ හෘදේ වස්තු රූපය ආශ්‍රේ මේ කියන්නේ හිත පවතින්නේ හෘදේ වස්තු රූපය. දැන් අපි නිදාගත්තාන් පස්සේ වුණත් හිත පවතින්නේ හැම වෙලේම මූලස්ථානයක් තියෙන්න ඕනේ. දැන් අපි බලන වෙලාවට හිත මේ ඇහැට සම්බන්ධයි. ඊට අහන වෙලාවට හිත කනට සම්බන්ධයි. ගඳ සුවඳ වෙලාවට මේ නාසයට සම්බන්ධයි. එතකොට අනිත් වෙලාවට හිතන වෙලාවට ඇහැටක් නැහැ කනට නැහැ එහෙම නැහැ. ඇහැට කනට නාසයට දිවට ශරීරෙට නැහැ. එතකොට ඒ වෙලාවට කොතන හරි ආශ්‍රයයක් තියෙන්න ඕනේ. ආන්න ඒ හිතා ඉන්න වෙලාවට වස්තු රූපේ තමයි ආශ්‍රය.
ඉතින් වස්තු රූපයේ හෘදේ වස්තුවේ තියෙනවා කියලා කියනවා. සමහර මොළයේ තියෙනවා කියලා කියනවා. ඒකට එක එක කාරණා ගොඩ තියෙනවා. ඒගොල්ලෝ ඒක හිතන විදියට. දැන් තව තියෙනවා මේ දැන් මේ මනෝවිද්‍යාව කියනකො මනෝවිද්‍යාව කරනවා. මනෝවිද්‍යාව කියනකොට ඒගොල්ලෝ හැම වෙලේම කියන්නේ අර මොකක්ද මේ ග්ලෑන්ස් එකක් තියෙන්නේ බ්‍රේන් එකේ තියෙන හරියට මැද්දෑවේ තියෙනවා මේ සෙන්ට්‍රල් පොයින්ට් එකක්. ඒක ආශ්‍රය කරගෙන කියලා තමයි බටහිර කියන්නේ. හිත ඒගොල්ලෝ කියන්නේ මානසික ඒක ආශ්‍රය කරනවා කියලා. ආශ්‍රය කරනවා. ඒ වුණාට ධර්මයේ කියන්නේ හදවත ආශ්‍රය කරනවා කියලා. එහෙම තමයි ධර්ම විග්‍රහය තියෙන්නේ. ඒ ධර්ම ඒකට ගොඩාක් ඒකට හිතන්න ඕන. එහෙම කිව්වටම ගන්න බෑ. ගොඩක් හිතන්න වුණා සහ හොයන්න වුණා. ඒක එහෙම කියන්නේ ඇයි කියලා කාරණේ. හොඳයි. එහෙනම් හැම දිනාටම ධර්ම අවබෝධයේ නිර්වාණ අවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා.